නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ ඔබේ ජීවිතයට වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි මේ ධර්ම ශ්‍රවණයත් එක්ක එකතු වෙන්නට යෙදුනේ. ඔබ දන්නවා අපි මේ බුද්ධ ශාසනය තුල ඊටාම වැදගත් හැම බුදු කෙනෙක් මත් නොහැර දේශනා කරන සතර සතිපට්ඨාන දේශනාව කොටසෙන් කොටස පසුගිය සති කීපේ පුරාම අපේ ධර්ම දේශනා මාලාවක් හැටියට කතා කරන්නට යෙදුණා. ඉතින් මේ දිනවල අපි ධම්මානුපස්සනාවේ අවසාන කොටස් කීපේ තමයි සාකච්ඡා කරමින් යන්නේ. සතර සතිපට්ඨාන ඊටාම වැදගත්. මේ දේශනා පෙළ ආරම්භයේදීම අපි ඔබ දැනුවත් කරා පුළුවන් නම් සටහන් කරගන්න, එක්ක පටිගත කරලා තියාගන්න, මේ දේශනා නැවත නැවත අහන්න. සමහර වෙලාවට ඔබට භාවනාව ගැන ටිකක් ගැඹුරින් කතා කරනකොට, අවබෝධ කළ යුතු ධර්ම කාරණා ටිකක් ගැඹුරින් කතා කරනකොට මේක නම් අමාරුයි වෙනද බණ වගේ නෙමෙයි, මේ බණ නම් තේරෙන්නේ නැහැ කියලා හිතෙන්න පුළුවන්. නමුත් පින්වතුනි, අපි අවබෝධ කරගත යුතුම කාරණා ටික තමයි අපි මේ කතා කරන්නේ. සාමාන්‍යයෙන් අපි දන්නවා කෙනෙක්ගේ හිත, අපි ගොඩක් කැමති අපේ හිත කතන්දර අහන්න. කතාවල් හඳන් ජාතක කතා වගේ දේවල්, ඊළඟට ඔය ධම්මපදයේ තියෙන ඒ නිදාන කතා, බුදුහාඳුරන්ගේ කාලේ සිදුවීම්, ඒව ඇසුරින් අපි ධර්ම කරුණු අහා ඉන්න හරි ආසයි. හැබැයි ඒවෙන් අපිට ජීවිතය යමක් තේරුම් ගන්න පුළුවන්, ජීවිතය අඩුපාඩු සකස් කරගන්න පුළුවන්. නමුත් අපි අවබෝධ කරගත යුතු හරය මේ ධර්මයේ බුදු කෙනෙක් ලෝකයට පහළ වෙන කාරණේ. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙන්නේ වැහිලා තියෙන ආර්ය සත්‍ය හතරක් මතු කරලා ලෝකයාට දේශනා කරන්න. මේ සතරාපාය මහගෙදර කරගෙන සංසාරි දුක් විඳ විඳ යන සත්වයන්ව සංසාර දුකින් එතර කරවන්න, දුකෙන් නිදහස් කරවන්න. අන්නේ මාර්ගයේ ගුරුපදේශ රහිතව අවබෝධ කරගන්නයි බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙන්නේ. පිංගතුනි, ඒ වෙනුවෙන් දැන් ඔබ දන්නවා අපේ බෝසතාණන් වහන්සේට සාරා සංකේය කල්පලක්ෂයකට පෙර දීපංකර පාදමූලෙ විවරණ ගනිද්දිම ඒ ජීවිතයේ සතර පද ගාථාවක් අහලා රහත් වෙන්න තරම් පුණ්‍ය ශක්තිය තිබුණා. සසරි මනෝ ප්‍රනිධානයේ වාක් ප්‍රනිධානයේ පුරපු කෙනෙක්. එදා දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් එක ගාථාවක් අහලා ඒ ආසනයේම රහත් වෙලා පිරිනිවන් පාන්න තමන්ගේ ගමන අවසන් කරගන්න පුළුවන්කම තිබුණා. නමුත් උන්වහන්සේ කල්පනා කරා ලෝක සත්‍යයන් ගැන කරුණාවෙන් මම ලෝතුරා බුද්ධත්වයේ පිණිස පාරමී පුරනවා. තව බොහෝ දීර්ඝ සංසාර ගමනක මගේ ජීවිතේ මං කැපකිරීම් කරගෙන යනවා. ඒ අසංකේයවත් සත්‍යයන් සංසාර දුකින් එතර කරවන්න. තමන්ගේ අතට පත්වෙච්ච නිවන ලෝක සත්වයා ගැන මහා කරුණාවෙන් කැප කරලා උන්වහන්සේ පාරමී පුරාගෙනාව. සාරා සංකීය කල්පලක්ෂය. දාන, සීල, නෛෂ්ක්‍රම්‍ය, ප්‍රඥා, වීරිය, කාන්ති, සච්ච, අදිඨාන, මෛත්‍රී, උපේක්ඛා කියන මේ පාරමිතා. මේ පාරමී ධර්ම පාරමී හැටියට, උපපාරමී හැටියට, පරමත්ත පාරමී හැටියට සසර සම්පූර්ණ කරලා මොනතරම් දීර්ඝ කාලයක්ද, මොනතරම් දුක් විඳ විඳාපු සසර ගමනක්ද. උන්වහන්සේම දේශනා කරනවා පාරමී පුරාගෙන එද්දී මේ අහසේ තියෙන තරු කැටවලට වඩා ලෝතුරා සම්බුද්ධත්වය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ඇස් දන් දීලා තියෙනවා. මේ මහ පොළොවේ තියෙන පස්වලට වඩා ලෝතුරා සම්බුද්ධත්වය මට ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් උන්වහන්සේ ශරීර මාංශය දන් දුන්නා කියන. මේ සතර මහා සාගරයේ ජලයට වඩා ලෝතුරා සම්බුද්ධත්වයම මට ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ශරීරයේ ලේ දන් දීලා තියෙනවා කියනවා. ඇස්සිස් මස්ලේ දන් දෙමින් පාරමී, උපපාරමී, පරමත්ත පාරමී සම්පූර්ණ කරගෙන දීර්ඝ සංසාර ගමනි මහා දුක් විඳගෙන උන්වහන්සේ මේ ආපු ගමන මේ ආවේ අවබෝධ කළ යුතු ආර්ය සත්‍ය හතර ගුරූපදේශ රහිතවම තමන් වහන්සේ අවබෝධ කරගන්න.
දැම් බලන්න අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙච්ච ජීවිතය දිහා පාරමී සම්පූර්ණ කරලා තිබුණත් උන්වහන්සේ දුස්කරක්‍රියා කරමින් විඳපු දුක්ගැහැට අපිට හිතාගන්නවත් පුළුවන් දුකක් නෙමේ උන්වහන්සේ වින්දේ. ඒ නිසා මතකතියාගන්න යමක් ලැබෙන්නේ අපි යම් කැපකිරීමක් කරලා. අපේ බුදුරජාණන් වහන්සේ මේ ධර්මය අවබෝධ කරගත්තේ සසරි මහා කැපකිරීම් කරලා. උන්වහන්සේ දුස්කරක්‍රියා කරන කාලෙ පුදුමාකාර දුකක්වින්ද. මහා පුදුම දුස්කරක්‍රියාවක් කරා. ඒ දුකේ ඒ කැපකිරීමේ ධර්මය වෙනුවෙන් චතුරාරි සත්‍යය ගුරූපදේශ රහිතව අවබෝධ කර ගැනීම වෙනුවෙන් අපිට හිතාගණ්ඩ බැරි කැපකිරීමක් කරලයි මේ ධර්මය බෝධිමූලි අවබෝධ කරගත්තේ. ඒ අවබෝධ කරගත්ත ධර්මය බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ ගුරූපදේශ රහිතව අවබෝධ කරගත්තට දැන් අපිට ගුරුවරයෙක්කින්න. මේ තුන් ලෝකයාටම ගුරුවරයෙක්කි නොේ තමයි අපේ බුදුරජාණන් වහන්සේ ශාස්තෘන් වහන්සේ. උන්වහන්සේ අපි ගැන කරුණාවෙන් අපිට මේ ධර්මය අවබෝධ කරගෙන සසරින් ගැලවෙන්න තියෙන ලේසිම ක්‍රමය කෙටිම ක්‍රමේ බුදුරජාණන් වහන්සේ පෙන්නවා. ඒ තමයි සතර සතිපට්ඨාන. ඒ තමයි කෙටිම ක්‍රමය. එතනින් එහා කෙටි ක්‍රම නෑ. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ පෙන්වේ මහණෙනි මේ දේශනාව යම් කෙනෙක් මේ සතර සතිපට්ඨානය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයටම පුරුදු කරනවන උප්පරිම අවුරුදු 7ක් යයි කිව. යම් කිසි කෙනෙක් මේ දේශනාව අප්‍රමාදීව කෙලෙස් තවන වීරියෙන් නුවණෙන් සිහියෙන් ආතාපි සම්පජානෝ සතිමා මනා සිහිනුවනින් වීරියෙන් අප්‍රමාදිය මේ ධර්මය වඩනවනං දින 7කුත් ඇති කියෝ. දින 7ත් අවුරුදු 7ත් වගේ කාලයක් තුළ ඒකාන්තෙන් ප්‍රතිඵල ලබන්න පුළුවන් කියලා දින ඇතුව ප්‍රතිඵල පෙන්නමින් අපේ බුදුරජාණන් වහන්සේ මේ සතර සතිපට්ඨාන දේශනාව දේශනා කරේ. ඔබ දන්නවා මේ දේශනා පෙළේම අපි කතා කරන්නට යෙදුනා. මේ දේශනාව ආරම්භ කරන්නෙම ඒ කායනු අයම් භික්කවේ මක්ගෝ මහණෙනි එකම මාර්ගයක් තියෙනවා. සත්තානං විසුද්ධිය. කෙලෙස්වලින් අපිරිසිදු වෙලා ඉන්න සත්වයන්ගේ හිත් කෙලෙසුන්ගෙන් පිරිසිදු කරගන්න. සෝක පරිද්ධවානන් සමතික්කමයි සෝක වැලපීම්වලින් නිදහස් වෙන. දුක්ක දෝමනස්සානං අත්තංගමයි කායික මානසික දුක්දොම් නස්වලින් නිදහස් වෙන්න. නිබ්බානස්ස සච්චි කිරියාය නිවන සාක්ෂාත් කරගන්න එකම මාර්ගයක් තියෙනවා. ඒ තමයි යදිදංචත්තාරෝ සතිපට්ඨාන. මේ සතර සතිපට්ඨානය කියල බුදුරජාණන් වහන්සේ මේ සතිපට්ඨාන දේශනාවදා දේශනා කරන්නට යෙදුණ. හැම බුදු කෙනෙක් මත් නොහැර දේශනා කරන අවිධහිත දේශනාව. මේ නිවන් අවබෝධය කරා යන සියලු ශ්‍රාවකයන්ට වැදගත්ම දේශනාව සතර සතිපට්ඨාන දේශනාව. මේ දේශනාවේ කායානු පස්සනාවට අයිති භාවනා ක්‍රම රැසක් තියෙනවා. ආනාපාන සති ඉරියාපත සම්පජන්නේ ධාතු මනසිකාරය ඒ වගේම නවසීවතික භාවනාවල් පිළිකුල් භාවනාව ඊළඟට වේදනානු පස්සනා සතිපට්ඨාන කොටස චිත්තානු පස්සනා සතිපට්ඨාන කොටස ධම්මානු පස්සනාව යටතේ නීවරණ කොටස ඒ වගේම පංච උපාදානස්කන්ධ කොටස ආයතන කොටස මේ වගේ කොටස් ගණනාවම අපි සාකච්ඡා කරන්නට යෙදුන. ඉතින් අද අපි කතා කරන්න මේ ධර්ම දේශනාව තුළ සප්ත බොජ්ජංග ධර්මයන් ගැන. ධම්මානු පස්සනාවට අයිති සප්ත බොජ්ජංග ධර්ම. පිංහතුනි මේ සප්ත බොජ්ජංග ධර්ම කියන්නේ බුද්ධ ශාසනයේ තියෙන නිවන් අවබෝධයට ඉතාම වැදගත්. බෝධි අංග බොජ්ජංග. බුදුරජාණන් වහන්සේ පහාරාධකින මේ අසුරේන්ද්‍රයට දවසක් මහා සාගරයේ තියෙන වටිනා වස්තු ගැන දේශනා කරද්දි. බුදුරජාණන් වහන්සේ වදාළ මේ දෙව්ලොව ඉන්න දිවිය අසුරයන් මහ මුහුදට මහා සාගරයට සිත් තලවාගෙන වාසය කරන. එතකොට ඒවට හේතු බුදුහාමුදුර අහනකොට ඔහු කියනවා ස්වාමීනි අපි මහා සාගරයේ තුළ තියෙන අද්භූත දේවල් දකිනවා. එයින් එකක් තමයි මුහුද ඇතුළේ වටිනා මුතු මැණික් සක් සිලා වෙරළුමිනි ආදී මහා වටිනා මාණික්‍ය වර්ග තියෙනවා කියන මේ මුහුදු පතුලේ. යොම අපි දකින්න මුහුද ඇතුළේ තියෙන වටිනා මැණික් වර්ග. වටිනා වස්තුව
දිව්‍ය ලෝකේ ඉන්න දිව්‍ය අසුරයන් දකිනවා. ඒවා දැකලා සිත්තලවාගෙන වාසය කරනවා. මහා සාගරය කියන්නේ සම්පත් සාගරයක්. මහා වටිනා වස්තුව මේක තියෙනවා කියලා එක වටිනාකම දැකලා ඒකට ඇලුම් කරන. බුදුරජාණන් වහන්සේ වදාළ පහාරාද මගේ බුද්ධ ශාසනයත් ඔය වගේ සම්පත් සාගරයක් කිය. මේ බුද්ධ ශාසනයේ වටිනා මාණික්‍ය රත්න 37ක් තියෙන. ඔය 37 දැකලා අඳුනගෙන මගේ ශ්‍රාවකයන් වන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් මේ බුද්ධ ශාසනයට සිත් තලවාගෙන වාසය කරනවා. එහෙමනම් ඔබත් ඔය අතරින් කෙනෙක්නේ. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පැවිදි කෙනෙක් නම් එක්ක භික්ෂුවක් නම් එහෙම නැත්නම් භික්ෂුණිය. ගිහි ශ්‍රාවකෙක් හැටියට එක්ක උපාසකයෙක් එහෙම නැත්නම් උපාසිකාව. ඔය කොටස් හතරෙන් තෙරුවන් සරණ ගිය මේ ධර්මයේ තුල ධර්මාවබෝධය ලබන්න ඕන කියලා අවංකව ගුණධර්ම පුරණ කෙනා ඔය කොටස් හතරෙන් එකකට අයිති. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මගේ ශ්‍රාවකයෝ බුද්ධ ශාසනයට පහදින්නේ මෙන්න මේ ශාසනය තුල තියෙන වටිනා මාණික්‍ය රත්න 37 අඳුනගත්ත නිසා. හැබැයි ඔබ බෞද්ධයෙක් කියලා කිව්වට ඔබ ඇත්තටම මේවා අඳුනගෙනද පැහැදුනේ කියන එක දැන් ඔබ බලන්න ඕනේ. අන්න බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මේ බුද්ධ ශාසනයේ තියෙන වටිනාම මාණික්‍ය 37. ඒ තමයි සතර සතිපට්ඨාන, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, සතර ඉර්ධිපාද, පංච ඉන්ද්‍රිය ධර්ම, පංච බල ධර්ම, සප්ත බොජ්ජංග ධර්ම, ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට ඔන්න ඔය කොටස් 37ම මේ බුද්ධ ශාසනයේ තියෙන වටිනාම මාණික්‍ය 37ක් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. දැන් අපි කතා කරන්නේ බොජ්ජංග ධර්ම සප්ත බොජ් අර 37න් බොජ්ජංග ධර්ම 7 බුද්ධ ශාසනයේ තියෙන වටිනාම මාණික්‍ය 7ක්. පිංගතුනේ අපි ඉස්සලා නම් වශයෙන් තේරුම් ගමු. සති සම්බොජ්ජංගේ, ධම්මවිචේ සම්බොජ්ජංගේ, විරිය සම්බොජ්ජංගේ, ප්‍රීති සම්බොජ්ජංගේ, පස්සද්ධි සම්බොජ්ජංගේ, සමාධි සම්බොජ්ජංගේ, උපේක්ඛා සම්බොජ්ජංගේ කියන ඔන්න ඔය බොජ්ජංග ධර්ම 7. සති, ධම්මවිචේ, විරිය, ප්‍රීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා. මේ බොජ්ජංග ධර්ම වැඩෙන්න පටන් ගන්නේ ධර්මාවබෝධය තුලයි. බුදුරජාණන් වහන්සේ මේ බොජ්ජංග වැඩෙන ආකාරය ගැන බොජ්ජංග සංයුක්තිය කියලා සංයුත්ත නිකායේ වෙනම දේශන පෙළක් තියෙනවා. මේ දේශනා අතර බුදුරජාණන් වහන්සේගේ දේශනා හොඳට එකින් එක අධ්‍යයනය කරගෙන යනකොට මේ බොජ්ජංග වඩන හැටි, බොජ්ජංග ධර්ම වැඩෙන හැටි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. පින්වතුනි බොජ්ජංග බෝධි අංග සති සම්බොජ්ජංග. එතකොට බලන්න එතනත් සිහිය සතර සතිපට්ඨානයේ පිහිටලා තියෙන සිහිය. මේ සිහිය තමා තුළ හොඳට සිහිය දියුණු වෙලා සතර සතිපට්ඨානයේ තුලම තමන්ගේ සිහිය පිහිටනකොට ඒ සිහිය බෝධි අංගයක් බවට පත් වෙනවා. ධර්මාවබෝධි අංගයක් බවට පත් වෙනවා. ඒක බොජ්ජංග ධර්මයක් බවට පත් වෙනවා. දැන් මම ඔබට මේ පියවරෙන් පියවර ගැඹුරට යන විදිහට ටික ටික මේක තේරුම් කරන්න උත්සාහ ගන්න. එතකොට සතිය සතර සතිපට්ඨානයේ පිහිටපු සිහිය ඔබ තුල හොඳට දියුණු කරගෙන නිවන අරමුණු කරගෙන ඔබ සිහිය වඩනවා නම් අන්න ඒ සිහිය ඔබේ බොජ්ජංග ධර්මය. බෝධි අංගයක්, නිවන් අවබෝධයට නැඹුරු වෙච්ච අංගයක් බවට පත් වෙනවා. ඊළඟට ඔබ තුළ ධම්මවිචය කියන්නේ ධර්මයේ නුවණින් විමසීමේ දක්ෂතාවය. අපි කියනවා යෝනිසෝ මනසිකාරය. ඒ ධර්ම කාරණා හොඳට සිහිය පිහිටලා ඒ සිහිය තුල ඉඳගෙන ඔබ ධර්ම කරුණු නුවණින් මෙනෙහි කරනවා. ප්‍රඥාව දියුණු කර ගැනීම පිණිස. අපි හිතමු මේ විදිහට මේ ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, දිව අනිත්‍යයි, කය අනිත්‍යයි, මනස අනිත්‍යයි කියලා හොඳට එකඟ වෙච්ච හිතකින් විදර්ශනා නුවණින් මෙනෙහි කර කර බලනවා. ඊළඟට ඒක හේතුඵල වශයෙන් බලනවා. මේ ඇස අනිත්‍යයි. එහෙමනම් මේ ඇස නාම රූපයෙන් හටගත් ආයතනයක්. මේ ඇස තුල තියෙනවා පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතු. නාම ධර්ම හැටියට වේදනා, සංඥා, චේතනා, ස්පර්ශ, මනසිකාර. මේ ඇහැ කියලා කියන්නේ මෙන්න මේ ආයතනයක්. මේක ලෙඩ වෙනවා, ජරාවට පත් වෙනවා, තුවාල හැදෙනවා, කුණු වෙනවා,
ආහාර සමුදය අරූප සමුදයෝ. ආහාර නිරෝධාරූප නිරෝධ මේක ආහාර ප්‍රත්තියෙන් හටගන්න ආහාර නැතිවෙනකොට නැතිවෙනවා. මේක අනිත්‍යයි මේක දුකයි මේක මම නොවේ මගේ නොවේ මේක මම මගේ ආත්මය කියලා මටෝන විදිහට පවත්වන්න දෙයක් මෙතන නෑ. අන්න දැන් ගැඹුරු නුවණකින් යෝනිසෝ මනසිකාරයක යෙදෙමින් මේ ආයතන හයේ පංච උපාදානස්කන්ධේ යථා ස්වභාවය හොඳට නුවණින් විමස ගැඹුරු විදර්ශනා නුවණකින් ඔබ බලනවා. ඒ බලනකොට ඒ විමසීම තමයි ධම්මවිචේ ධර්මය විමසීම. අන්නේ ධම්මවිචය කෙනෙකුට නිවන අරමුණු කරගෙන වැඩෙනවා. ධර්මාවබෝධය අංගයක් හැටියට වැඩෙනවා. මාර්ගඵල අවබෝධය අංගයක් හැටියට වැඩෙනවා. බෝධි අංගයක් හැටියට වැඩෙනවා. ඒ තමයි ධම්මවිචේ සම්බොජ්ජංගය. ඊළඟට ඔබ තුළ වීරිය මේ ධර්ම මාර්ගය වඩාගෙන යනකොට වීරියක් ඇතිවෙන. මේ ධර්මය වැටහෙන්න සසර බිය දැනෙන්න කෙනෙකුට වීරිය උපදිනවා. වීරිය තව බලවත්වෙනවා. බුදු හාමුදුරුව අපිට වීරිය සතරාකාරයකින් පෙන්නවා. උපන්නා වූ අකුසල් ප්‍රහාණය කරන්න වීරිය ගන්න. නූපන් අකුසල් නූපදවන්න වීරිය ගන්න. උපන් කුසල් දියුණු කරන්න වීරිය ගන්න. නූපන් කුසල් උපදවන්න වීරිය ගන්න. ඔය විදිහට අකුසල් ප්‍රහාණය කළ කුසල් දියුණු කරන්න වීරිය ගන්න. දැන් අපි සතිපට්ඨානෙ වැඩුවත් භාවනා කරත් ඒ කරන්න වීරියකින් අපිට කායිකවත් මානසිකවත් ධර්මාවබෝධයට යොමුවෙච්ච වීරයක් අවශ්‍යයි. ඒ වීරිය බුදු හාමුදුරුවොත් එක විදිහට ධර්මය පෙන්න්නනවා. ආරම්භක ධාතු නික්කම ධාතු පරමක්ක ධාතු යමක් ධර්මාවබෝධය පිණිස කුසල් වඩන්න ආරම්භ කරන්න වීරියක් තියෙන ඕන. නික්කම ධාතු එක දිගට පවත්වගෙන යන්න වීරියක් තියෙන ඕන. පරම්කම ධාතු තමන්ගේ නිෂ්ඨාව දක්වාම අවබෝධය ලැබෙන තෙක්ම අත් නොහැර අකණ්ඩව කරගෙන යන්නේ වීරිය දක්ෂ වෙන්නට ඕන. එතකොට ඔය විදිහට අකුසල් ප්‍රහාණය කළ කුසල් දියුණු කර ගැනීම පිණිස ඔබ තුළ තියෙන වීරිය ධර්මාවබෝධය අංගයක් හැටියට ඒ වීරිය වැඩෙන්න පටන්ගන්න. ධර්මාවබෝධය වෙනුවෙන්ම ඒ වීරිය නැඹුරු වෙලා ධර්මය අවබෝධය පැත්තට වැඩෙනකොට ඒක බෝධි අංගයක් බොජ්ජංගයක් බවට පත්වෙන. ඒ වීරියම ඔබෝ ධර්මාවබෝධය කරාරගෙනය මතකතියගන්න එක ඉරදිපාදයක් විරිය ඉරදිපාදය. විරිය සම්බොජ්ජන්ගේ සතර සම්යක් ප්‍රධාන වීරිය විරිය ඉන්ද්‍රිය විරිය බලය ඔය හැම තැනම කතා කරන්න වීරිය අවශ්‍යයි. අප්‍රමාදී භාවය අවශ්‍යයි. ඒකයි මේ බුද්ධ ශාසනයේ බොහෝ තැන්වල බුදුරජාණන් වහන්සේ වීරිය ගැන නිරන්තරයෙන් පෙන්නන්න. බලන්න උන්වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ අවසා බුද්ධ වචනය බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න පෙර අන්තිම බුද්ධ වචනය හැටියට දේශනා කරේ හන්දදාන භික්කවේ ආමන්තයාම මහනෙන අවසාන වසයෙන් නුබල අමතන වයදම්මා සංකාරා මේ ලෝක සියලු සංස්කාරයන් අනිත්‍යයි. අප්‍රමාදීන සම්පාදේත අප්‍රමාදීව කුසල් වඩන් අප්‍රමාදී වෙන්නේ ගැන වීරිය වඩන් අප්‍රමාදී භාවය. ඊළඟට බුදුරජාණන් වහන්සේ මහාහත්ති පදෝපම සූට්‍ර පෙන්වා මහනෙනේ මේ මහපොළොව තුළ ඇවිදගෙන යන සත්වයන්ගේ පාසලකුණු අතර අපි දන්නවා මේ සත්තු පොළුව ඇවිදගෙන යනකොට පාසලකුණු පිහිටනවා. දැන් ඔබ හිතන්න ඔබ මිදුල හොඳට අතුකාපු වැලි තියෙන මිදුලක් නම් ඔබ ඇවිදගෙන ගියහම අඩි පාරවල් හිටිනවා. සතෙක් ඇවිදගෙන ගියහම ඒ සත්තුන්ගේ පාසටහන් පිහිටන. ඔය පොළොවේ පිහිටන පාසටහන් අතර විශාලම පාසටහන පිහිටන්නේ හස්තියට ඇතාට. ඔබ දැකල ඇති ඇතෙකුගේ පියවර සටහනක් මුළු පොලෝම ස්පර්ස කරන ඇතාගේ පියවර. බුදුරජාණන් වහන්සේ උපමාවකට වෙන මහණෙනි මේ හස්තියාගේ මේ පියවර සටහන තුළට මේ පොළොව ඇවිදගෙන යන අනෙක් ඕනම සතෙක්ගේ පියවරක් මේ පියවර සටහන ඇතුළට ඇතුල් කරන්න පුළුවන්. එකන ඇතාගේ පියවර සටහන තමයි ලොකු. ඒ වගේ තමයි මේ ලෝකෙ කුසල් දහම් කියලා යමක් ඇද්ද. ඒ සියල් අප්‍රමාදී භාවයට මැතුල්ලෙනවා කියව. ඒක යන්න මේ ලෝක යම් කුසල් දහම් වැඩෙනවද කුසල් දහම් කියල යමක් ඇද්දේ සියල්ලම අප්‍රමාදී භාවය කියන වචනයට ඇතුල් කරන්න පුළුවන්. ඒ සියල්ල උපදින්නේ අප්‍රමාදී භාවය තුළමයි.
ඒ නිසා පිංගතුනි වීරිය අවශ්‍යමයි. වීරියෙන්මයි මේ ධර්ම මාර්ගයේ ගැඹුර කරා යා යුත්තේ. මාර්ගඵල අවබෝධයෙන් නිවන් අවබෝධය කරා යා යුත්තේ. එතකොට කෙනෙක් තුළ ධර්මාවබෝධය පිණිස නිවන් අවබෝධය පිණිස තමා තුළ තියෙන වීරිය බලවත් වෙනකොට ඒක අවබෝධය අංගයක් හැටියට වැඩෙන. නිවන කරා වීරියෙන් ඔබ අරගෙන යනවා ඉස්සරහට. එතකොට ඒක බොජ්ජංගයක් බෝධි අංගයක් බවට පත්වෙන. ඔන්න සති සම්බොජ්ජන්ගේ විරිය ධම්මවිජය සම්බොජ්ජන්ගේ විරිය සම්බොජ්ජන්ගේ සිහිය ධර්මය නුවනින් විමසීම හිම නැත්නම් යෝනිසෝ මනසිකාරය ධම්ම විජය ඊළඟට වීරි අකුසල් ප්‍රහාණය කළ කුසල් දියුණු කරගන්න ගන්න වීරි. ඊළඟට එහෙම වීරියෙන් හොඳ ධර්මය විමසමින් ධර්මාවබෝධයට හිත වඩාගෙන යනකොට හිතේ ඇති වෙනවා නිරාමිස ප්‍රීතියක් නිරාමිස සතුටක් උපදින. මේ ධර්මය වැටහෙන්න ධර්මය තුළ ලොකු සතුටක් තියෙනවා. මේ ධර්මමාර්ගය වඩන කෙනාට ධර්මමාර්ගය තුළේ නිරාමිස සතුට අත්දකින්න ලැබෙන. නිරාමිස කියලා කියන්නේ ඒක පංචකාමයන් එක්ක ලැබෙන දෙයක් නෙමේ. දැන් සාමාන්‍ය පංචකාමයන් තුළ ඉන්න ලෝකයා සතුට හොයන්නේ ඇහැට පේන බාහිර ප්‍රියමනාප ලස්සන රූප දැකල. ඒවැන් සතුට වෙන්න ඒවා හොයා දුවන. කනට ඇහෙන සබ්ද ප්‍රියමනාප මිහිරි හඬ සබ්ද සංගීත ඒවා හොයා දුවනවා. නාසයට සුවඳ ඒක සුවඳ වර්ග හොයා දුවන. ඊළඟට රස කෑම දිවට දැනෙන රස බලන්න කෑම වෙනුවෙන් කොච්චර ආහාරය වෙනුවෙන් කොච්චර වියදං කන මිනිස්සු ඉන්නවාද. රසේ හොයා දුවන. පහස කයට දැනෙන පහස ලබන්න හොයා ඒවට දුවන. එතකොට සාමාන්‍ය ලෝකයා මේ ඉන්ද්‍රියම් පිනවල ඇස කණ නාසේ දිවකය පංච ඉන්ද්‍රියම් පිනවීම තුළ තමයි සැපය හොයන්. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ පංච ඉන්ද්‍රියං පිනවීමකින් ඉන්ද්‍රියන් තුළින් ලබාගන්න අර සාමිස කෙලෙස් සහිත එකක් නෙමේ නිරාමිස. සමාධිය තුළ භාවනාව තුළ විමුක්ති මාර්ගය තුළ නිවන් මග තුළ මේ මග වඩනකොට උපදිනවා නිරාමිස සැපයක්. ඒ සැපේ අර සියල්ලට වඩා උතුම් සැපයක්. ඒ සැපය ධර්මාවබෝධය අංගයක් හැටියට ඔබ නිවන කරාරගෙන යනවා. එතකොට ඒ සැපේටත් නොවැලි ඒ සැපේ යථාස භාවේ දකිමි ඒ සැපේ හටගත්ත මෙන්න මේ විදිහටයි කියල දකිමි එයා ඒ සැපයත් නිවන් අවබෝධය අංගයක් බවට පත් කරගන්න. අන්න එතකොට ඒ ප්‍රීතිය බොජ්ජංග ධර්මයක් හැටියට නිවන අරමුණු කරගෙන වැඩෙන. දැන් බලන්න ඔබ දන්නවා අපි ධ්‍යාන මට්ටමෙන් කතා කරමු. ඔබ අහල ඇති කෙනෙක් පළවෙනි ධ්‍යානය උපදවා ගන්න භාවනා කළ සමාධිය වඩල පළවෙනි ධ්‍යානය උපදවා ගන්න. මේ ධ්‍යානය බුදුරජාණන් වහන්සේ විස්තර කරේ මෙහෙම විවිච්චේව කාමයෙහි විවිච්චේ අකුසලේහි ධම්මයෙහි සවිතක්කන් සවිචාරං විවේකජං ප්‍රීති සුකම් පටමත් ධ්‍යානං උපසම්පජ්ජ විහෙරති. ඔන්න පළවෙනි ධ්‍යානයේ බුදු හාමුදුරුවෝ ධර්මයේ විස්තර කරපු හැටි. විවිච්චේව කාමයෙහි යන්න අර පංචකාමයන්ගෙන් වෙන් වෙලා. විවිච්චේව අකුසලේහි ධම්මෙහි අකුසල ධර්මයන්ගෙනුත් වෙන් වෙච්ච වෙලාව. සවිතක්කන් සවිචාරං විතක්ක විචාර තියෙනවා. ප්‍රීති සුකං අන්න ප්‍රීතියක් තියෙනවා හිතේ ඇති අර කාමයන්ගෙන් වෙන් වෙලා ඉන්න හැබැයි. එතකොට ප්‍රීතිය ඉපදිලා තියෙන කාමයන් නිසා නෙමෙයි. කාමයන්ගෙන් වෙන් වෙලා අකුසලයන්ගෙන් වෙන් වෙච්ච නිරාමිස ප්‍රීතියක් තියෙනවා. ඒ වගේම ලොකු සැපයක් දැනෙනවා. අන්නේ ප්‍රීතියත් සැපයත් තුළ තමයි පළවෙනි ධ්‍යානය උපදවන්නේ. එතකොට දැන් මේ ධ්‍යානය උපදවලා තියෙන්නේ නිවන අරමුණු කරගෙන. ඒ නිවන අරමුණු කරගෙන හිත වඩන කෙනාට හිත තුළ මේ නිරාමිස සතුට ප්‍රීතිය තියෙනවා. හැබැයි නිවන කරා යන ශ්‍රාවකයා මේ ප්‍රීතියට ඇලෙන්නේ. එයා ඒකත් අවබෝධය අංගයක් බවට පත් කරගන්න. එයා දන්නවා මේ ප්‍රීතිය ඇති වුණේ දැන් අපේ හිත තුළ ප්‍රීතියක් ඉපදුනානං ඉපදුනේ සිතයි සිතුවිලි විඤ්ඥානයයි නිසා. අපි ආනාපාන සති භාවනාවෙන්නම් සමාධිය ඇති කරගත්තේ. එහෙනම් අපිට ඒ සමාධිය ඇතිවෙන්න ඒ ප්‍රීතිය උපදින්න හේතුනේ සිත තුළින් හුස්ම රැල්ල මෙනෙහි කිරීම තුළ සිතත් සිතුවිලිත් විඤ්ඥානය විතක්ක විචාර හුස්ම ගැන ආශවාස ප්‍රශ්වාස තුළ හිත යොමු කරලා ඒ වඩපු භාවනාව නිසා තමයි නිරාමිස ප්‍රීතියක් මනසෙ හටගත්ත. එතකොට එයා දන්නවා මේකත් හේතුවක ඵලයක්.
ඒ නිසා මේ අනිත්‍යයි. මේ ප්‍රීතියටත් නොඇලි ඒ නිරාමිස ප්‍රීතියත් අවබෝධ අංගයක් බවට එයා පත් කරගන්න. අන්න එතකොට ඒක බොජ්ජංග ධර්මයක් හැටියට නිවන අරමුණු කරගෙන තමා තුළ වැඩෙන්න පටන්ගන්න. අන්න ප්‍රීති සම්බොජ්ජන්ගේ. දැන් සති ධම්ම විජය විරිය ප්‍රීති. ප්‍රීතියට නොඇලෙනකොට යා තුළ බලවත් වෙනවා පස්සද්ධිය. කායික සැහැල්ලුව. ප්‍රීතියට නොඇලෙන්න කායික සැහැල්ලුව පස්සද්ධිය තුළ හිත පිහිට. මේ හිතේ ස්වභාවය යමකින් මිදෙනකොට තව තැනක හිත පිහිටන. හැබැයි හිත පිහිටන්නේ ධර්මය කරා යන ශ්‍රාවකයා උතුම් අරමුණු තුළ තමයි හිත පිහිටගෙන ගැලවීම දක්වාම යන්. එතකොට බලන්න දැන් මේ ධ්‍යාන ඉහලට යනකොට පළවෙනි ධ්‍යානයේ ඉන්න කෙනා දෙවනි ධ්‍යානයට පත්වෙනකොට විතක්ක විචාර සංසිදෙන. එයාට බලවත්වම තියෙනවා ප්‍රීති සුඛ ඒකාග්‍රතා. එයා තුන්වෙනි ධ්‍යානයට යනකොට අන්න ප්‍රීතිය සංසිඳවන. ප්‍රීතිය ආදීනව සිහි කරලා ප්‍රීතියට නොඇලි ප්‍රීතියෙනුත් හිත මධ්‍යස්ථ කරගන්න. ඒ මධ්‍යස්ථ කරගන්නකොට තුන්වෙනි ධ්‍යානය තුළ බලවත්වම තියෙන්නේ සැපය. කායික සැහැල්ලු භාවේ සැපයත් උපේක්ෂාවත්. ප්‍රීතිය සංසිදිලා සැපයයි උපේක්ෂාවයි තියෙන තුන්වෙනි ධ්‍යානය ලබන. එතකොට ප්‍රීතියෙන් හිත මිදෙනකොට කායික සැහැල්ලු භාවයත් එක්ක කයි තුළ විශාල සැපයක් දැනෙන පටන්ගන්න. එතකොට මේ ධර්ම මාර්ග ගැඹුරට වැඩෙනකොට ඒ තුළ ඒ ධර්මාවබෝධයට වඩන ශ්‍රාවකයාගේ හිත ඒ තුළ පිහිටන ආකාරය. හැබැයි එයා දැන් පස්සද්දි අර කායික සැහැල්ුව නිසා ඇතිවෙච්ච සැපයත් අවබෝධය අංගයක් හැටියට දකිින්. දැන් අප හිතම අපේ කය භාවනා කරනකොට සරලව අපි ගම. අපේ කය භාවනා කරනකොට කායිකව ලොකූ සැහැල්ලු බවක් අපිට දැනෙන. සැපයක් දැනෙන. සමහරු කියන්න ඉහලට වඩපු අයින මේ සාමාන්‍ය භාවනා කරනයි පවා කියනවා ටිකක් භාවනා කරගෙන යනකොට. හර කොන්දරි දෙනේවා කකුල් රිදෙනේවා ධනිශ්‍රි දෙනේවත් හොඳට හිත එකඟ වෙනකොට ඒවා අමතක වෙලා යන ලොකූ සැහැල්ලුවක් දැනෙන. භාවනා කරනකොට මුළු කයම සංසිඳිලා සැපයක් දැනෙන. ඒ දැන් හිතන්න චුට්ටක් භාවනා කරලා ඔහොම දෙයක් දැනුන නම් භාවනාව ඉහලට වඩාගෙන දියුණු කරගෙන ධ්‍යාන මට්ටන්වලට වඩන කෙනා මොන තරං මේ කායික සැහැල්ලු භාවය තුළ ඇතිවන මේ සැපේ අත්දකිනවද. හැබැයි යා සැපේ අත්දැක්ක කියලා ඒ සැපේට ඇලෙන්නේ. අවබෝධ අංගයක් බවට ඒක පත් කරගන්න. එයා එතනින් නතර වෙන්න ඒක ඒක බොජ්ජංගයක් බවට පත් කරගන්න. බෝධි අංගයක් බවට පත් කරගන්න. එයා දන්නවා කායික සැහැල්ලුවක් නිසා සැපයක් ඇති වුණාද. මතකතියාගන්න සැපයක්කාවත් දුකක්කාවත් මොනවිඳීමක්කාවත් උපදින්නේ ඉස්පර්සයෙන්මයි. කායික සැහැල්ලු භාවයක් නිසා සැපේ ඇති වුණානං ඒ සැපේ අපිට ඇතිවුණෙත් කයයි පහසයි විඤ්ඥානය නිසා. එදකොට ඒකත් භාවනාව තුළම ධර්මාවබෝධයට මේ හිත වැඩීම තුළම ඇතිවෙච්ච හේතුවක පලයක්. ඒක අඳුන ගත්ත කෙනාර සැපේට නොඇලී හේතු පල වසයන්ගේ සැපයත් නුවනින් දකින අවබෝධය අංගයක් බවට එක පත් කරගන්න. එයා ඒ සැපේ අතාස භාවේ දකිමින් එක අනිත්‍ය වසයෙන් දුක් වසයෙන් අනාත්ම වසයෙන් විදර්ශනා වඩමින්ගේ සැපේටත් නොවැලී ඒ සැපේ පවා අවබෝධය අංගයක් හැටියට වඩන. අන්න එතකොට ඒක බෝධි අංගයක් බොජ්ජංග ධර්මයක් බවට පත්වෙන. දැන් ඔන්න අපි කතා කරා ධර්මාවබෝධයට හිත වැඩීගෙන යනකොට සතර සතිපට්ඨානය තුළ හොඳට හිත පිහිටලා ඒ වැඩෙන සිහිය බෝධි අංගයක් හැටියට ගැඹුරින් වැඩෙනවා බොජ්ජංගයක් වෙන. ඊළඟට ධර්මාවබෝධය පිණිස ඔබ තුළ තියෙන විමසීම ධම්ම විජය බෝධි අංගයක් හැටියට වැඩෙන. ධර්මාවබෝධය තුළ ඔබ ඇතිකරගන්න වීරිය ඔබ තුළ බෝධි අංගයක් වෙනවා එක විරිය සම්බෝජ්ජන්ගේ බවට පත්වෙන. ධර්මාවබෝධය තුළ ඔබ හිත වඩාගෙන යනකොට ඔබට නිරාමිස සතුටක් ප්‍රීතියක් ඉපදුනාන. ඔබ ඒටත් නොවැලී විදර්ශනාවට යොමු වෙලා ගැඹුරින්ගේ ප්‍රීතිය නිවන අංගයක් හැටියට බොජ්ජංගයක් හැටියට ඔබට වඩාගෙන යන්න පුළුව. ඒක ප්‍රීති සම්බෝජ්ජන්ගේ බවට පත්වේ. ඊළඟට ඔබ තුළ යම් කායික සැහැල්ුවක් නිසායම් සැපයක් දැනෙනවද. ඒ සැපේත් යතහස භාවය අත්දකිමින් ඒකත් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා. විදර්ශනා වඩමින්ගේ දැනෙන සැහැල්ලු භාවේ සැපේ පවා අවබෝධය අංගයක් හැටියට පත් කරගන්න. පස්සද්ධි සම්බෝජ්ජං. සට සති ධම්ම විජය විරිය ප්‍රීති පස්සද්ධි.
ඊළඟ එක තමයි සමාධිය. කයට අර සැහැල්ලුවටත් නොඇලෙනකොට සමාධියම තමයි තව තව බලවත් වෙන්නේ. දැන් පළවෙනි ධ්‍යානයට වඩා දෙවනි ධ්‍යානයේ ඒකාග්‍රතාවය බලවත්. ඊටත් වැඩිය තුන්වෙනි ධ්‍යානය තුළ තවත් හිත කර්මන්නේ වෙලා බලවත්. හතරවෙනි ධ්‍යානයට යනකොට තවත් බලවත්. මතක තියාගන්න පළවෙනි ධ්‍යානයේදී ඔන්න විතක්ක විචාර සංසිඳව ගන්න. දෙවනි ධ්‍යානයට යනකොට ප්‍රීතියට නොඇලී ප්‍රීතිය ගැන සංසිඳෙන. තුන්වෙනි ධ්‍යානයට යනකොට සැපයටත් නොඇලී සැපයත් සංසිඳෙන. හතරවෙනි ධ්‍යානයට යනකොට බලවත් උපේක්ෂාවක් තියෙන. හතරවෙනි ධ්‍යානයේ තුළ තියෙන්නේ බලවත් උපේක්ෂා ස්වභාවයක් තියෙන. ඒ වෙන්නකොට සමාධිය ඉහළටම වැඩිලා. හතරවෙනි ධ්‍යානයට වැඩිලා. බුදුහාමුදුරු දේශනා කළා තියෙනවා මේ හතරවෙනි ධ්‍යානයට දියුණු කරපු හිත හරියට පෙරාපු රත්තරන් වගේ. උපමාවකට පේන දැන් ඒ උපමාවෙන් බුදුහාමුදුරු විස්තර කරේ කර්මන්නේයි කියලා. පෙරලා හොඳට පිරිසිදු කරලා පෙරාපු රත්තරන් කර්මන්නේයි. ඊට පස්සේ ඒක ඕන පැත්තකට අපිට අවශ්‍යතාවයට අනුව යොමු කරලා ඒ නිර්මාණයක් සකස් කරගන්න පුළුවන් පෙරාපු රත්තරන් වලින්. ඔබට අවශ්‍ය මාලයක් හදන්න නම් මාලයක් හදන්න පුළුවන්. ඔබට අවශ්‍ය වලල්ලක් හදාගන්න නම් ඔබට වලල්ලක් හදන්න පුළුවන්. ඔබට කරාම්බුවක් හදන්න නම් කරාම්බුවක් හදන්න පුළුවන්. ඒ පිරිසිදුව පෙරලා කර්මන්නේ කරපු රත්තරන් අවශ්‍ය විදිහට ඒක කර්මන්නේ විදිහට සකස් කරගන්න පුළුවන්. ඒ වගේ තමයි හතරවෙනි ධ්‍යානයට හිත ඉහළට වැඩිලා ඉහළ සමාධි මට්ටමකට එනකොට හිත හොඳ කර්මන්නේයි කියන්නේ. ඒ හතරවෙනි ධ්‍යානයට දියුණු කරගත්ත පිරිසිදු හිතක් තුළ ඉඳන් තමයි එයා හිත යොමු කරන්නේ පෙර ජීවිත දකින්න. අන්න එතනදි තමයි යාට පහළ වෙන්නේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ. කල්ප ගණන් ආපස්සට පෙර ජීවිත දකින නුවණ උපදවා ගන්න එතනදී. පුබ්බේ නිවාසානුස්සති ඥානෙ. ඊළඟට යාට පුළුවන් ඒ හතරවෙනි ධ්‍යානය තුළ ඉඳන්ම හිත යොමු කරලා සත්‍යයන් මැරුණට පස්සේ උපදින ආකාරය දකින නුවණ උපදවන්න. ඒකට කියනවා චුතූපපාත ඥානය උපදවන. ඒකත් එතනදී. එතකොට ඒ වගේ දිවස් නුවණ පහළ කරගන්නේවා ඊර්දි විඥාන ඒව තම තමන්ගේ පිනේ සසර පුරුදුවල ස්වභාවයට ඒ ඥානයන් පහළ කරගන්න අර කර්මන්නේ හිතට හැකියාව තියෙන. හැබැයි දැන් සමාධිය ගොඩක් ප්‍රබලයි. හැබැයි එයා සමාධියටත් නොඇලි මතක තියාගන්න මේ බුද්ධ ශාසනයේ තියෙන වටිනාකම ඒකයි. මේ බුද්ධ ශාසනයෙන් පරිබාහිරත් සමාධිය වඩපු ධ්‍යාන වඩපුවයි ඉඳලා තියෙන. ඒකනේ අපේ බුදුහාඳුරු පහළ වෙන්නත් පෙර ඔය ආලාර කාලාම උද්දක රාමපුත්ත අසිත තාපසයා පවා මනෝමය කයෙන් දිව්‍ය ලෝකෙට ගියා කියන භාවනා කරපු තවුසේ. එතකොට ඒ හිත දියුණු කරලා එක එක හැකියාවල් ඇති කරගත්ත අය භාවනා කරපු අය හිටියා. හැබැයි ඔවුන් සමාධියට ඇලුම් කරා. සමාධිය තෘෂ්ණාවෙන් ඒ සමාධිය තුල බැඳී හිටියා. ඒක උපාදාන කරගත්තා. ඒ නිසා උන්ට ගැලවෙන මාර්ගය එතනින් එහාට හොයාගන්න බැරි වුණා. බොහෝ දෙනෙක් හිත වඩලා එතනින් එහාට ගැලවෙන ක්‍රමේ හොයාගන්න බෑ. බුදුරජාණන් වහන්සේ තමයි දේශනා කරේ සමාධියටත් නොඇලි සමාධිය ගැනත් හිත උපේක්ෂාවට පත් වෙන්නට ඕන. එතකොට එයා ඒ කොච්චර හිත දියුණු කරත් දියුණු කරපු හිත තුලත් හේතුඵල දකිනවා. මේකත් අනිත්‍යයි. මේකත් හේතුඵල ධර්මයන් තුල පහළ වෙච්ච දෙයක්. ඒ සමාධියට නොඇලී ඒ සමාධී යථා ස්වභාවයේ නුවණින් දකිමින් විදර්ශනා නුවණින් දකිනකොට අන්නේ සමාධිය බෝධි අංගයක් බවට පත් වෙනවා. ඒක බොජ්ජංග ධර්මයක් බවට පත් වෙනවා. ඒක උපාදාන වෙච්ච දෙයක් නෙවෙයි. දැන් ඒකේ අවබෝධය පැත්තට නැඹුරු වෙයි. අන්න ඒක බොජ්ජංගයක් සමාධි සම්බොජ්ජංගේ බවට පත් වෙනවා. ඒ සමාධියටත් නොඇලෙනකොට හිත බලවත් උපේක්ෂාවකට පත් වෙනවා. දැන් ඔන්න කෙනෙක් ඔය බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැඹුරට යන්න කොච්චරනම් දැන් ඔන්න මනාකොට සතර සතිපට්ඨානෙ සිහිය පිහිටියා. පළවෙනි පියවරේ ඉඳන් හිතන්න. ඒ සිහියට නොඇලී සිහිය අවබෝධයේ අංගයක් බවට එයා පත් කරගත්තා. ඊළඟට ධර්මාවබෝධයේ පිණිස යාගේ විමසීම යෝනිසෝ මනසිකාරේ නුවණින් විමසීම අනිත්‍ය මනසිකාරයත් එයා බෝධි අංගයක් බවට පත් කරගත්තා. ඊළඟට එයා තුල යම් වීරියක් තියෙනවා නම් ඒ වීරියත් එයා බෝධි අංගයක් බවට පත් කරගත්තා. අවබෝධයේ පිණිස ධර්මාවබෝධයේ අංගයක් බවට පත් කරගත්තා.
ඊළඟට එයා භාවනා කරගෙන යනකොට යා තුළ යම් නිරාමිස සතුටක් ප්‍රීතියක් උපදිනවද. ඒ ප්‍රීතියටත් නොවැලී ඒ ප්‍රීතියත් බෝධි අංගයක් බවට යා පත් කරගත්. ඊළඟට යාට ලොකු සැපයක් දැනෙනවා කායික සැහැල්ලුව තුළ සමාධිය තුළ ලොකු සැපයක්. යා සැපේටත් නොවැලී සැපයත් බෝධි අංගයක් බොජ්ජංගයක් බවට පත් කරගත්ත. එතකොට තව දුරටත් එයාගේ සමාධිය ප්‍රබලවෙන්. ඉහළ සමාධයක් වැඩෙනකොට යා සමාධියටත් නොවැලී සමාධියත් අවබෝධ අංගයක් හැටියට දකින්න පටන්ගත්. දැන් හිත උපේක්ෂාවට පත් වුණ. දැන් හිත මධ්‍යස්ථයි උපේක්ෂාව. හැබැයි ඒ අවබෝධ නෙමෙයි. කෙනෙක් හිතන්න පුළුවන් හිත මධ්‍යස්ථ නං උපේක්ෂාව නං ආයෙක් නං හරි කියලා. මතකතියාගන්න ඒ උපේක්ෂාව තුළත් තෘෂ්ණාව තියෙන. ඒ උපේක්ෂාවටත් හිත ඇලුම් කරන. ඒ උපේක්ෂාවත් පවත්වන්න ආස කරන. උපෙක්කා සම්බෝජ්ජන්ගේ බවට පත්වෙන්නේ එයා ඒ බලවත් උපේක්ෂාවක් ඇද්ද සමාධීෙන් මිදිච්ච බලවත් උපේක්ෂාවක් ඇද්ද. කිසිම දේකට නොවැලෙන නොගැටෙන මධ්‍යස්ථ වූ යම් උපේක්ෂාවක් ඇද්ද එයා ඒ උපේක්ෂාව පවා අවබෝධ අංගයක් බවට පත් කරගන්න. එයා උපේක්ෂාවට පවා නොවැලි ඒ උපේක්ෂාව පවා විදර්ශනා නුවනින් දකින්න පටන්ගන්න. මේ අනිත්‍යයි. මේ උපේක්ෂාවත් හේතු පල මත පහළ වෙච්ච දෙයක්. ඒ උපේක්ෂාව තුළ පවා ගැඹුරින් විදර්ශනා වඩනකොට උපේක්ෂාවෙන් පවා හිත මිදිලෑන. ඒ තුළ යම් තෘෂ්ණාවක් ඇද්ද ඒකත් මිදිලයි උපේක්ෂාවත් අවබෝධය අංගයක් බවට බුද්ධංග ධර්මයක් බවට පත්වේ. අන්නේ විදියට තමයි අරහත්වය කරා ශ්‍රාවකයෙක් හිත වඩාගෙන යන්න. එතකොට මේ බොජ්ජංග ධර්ම හත වැඩෙනවා කියලක් කෙනෙක් තුළ තමා තුළ හොඳට තේරුම් අරගෙන එකින් එක බොජ්ජංග ධර්ම වඩාගෙන යන ආකාරය අයිති වෙන්නේ ධම්මානු පස්සනා සතිපට්ඨාන කොටසට. එතකොට බුදු හාමුදුරුවෝ දැන් අපි මේ කතා කරපු ටික ධර්මය පෙන්නනවා. අපි චුට්ටක් දේශනාව තියෙන ආකාරයක් චුට්ටත් තේරුම් ගන්න බලමු. බුදු හාමුදුරුවෝ පෙන්නනවා සන්තංව අජ්ජන් බුදු හාමුදුරුවෝ මේ බොජ්ජංග ධර්ම ගැන පෙන්නනකොට පෙන්නනවා පුනච පරම්භික්කවේ බික්කු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති සත්තසු බොජ්ජංගේසු කතංච භික්කවේ බික්කු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති සත්තසු බොජ්ජංගේසු. මහණෙනි මේ සප්ත බොජ්ජංග ධර්ම කියන්නේ මොකක්ද කොහොමද කියලා. ඉද භික්කවේ බික්කු සන්තංවා අජ්ජත්තං සති සම්බොජ්ජංග අත්ති මේ අජ්ජත්තං සති සම්බොජ්ජංගෝති පජානාති. අන්න යම් භික්ෂුවක් මේ ධර්ම මාර්ගය වඩාගෙන යනකොට තමා තුළ සති සම්බොජ්ජංගේ උපදින. සතර සතිපට්ඨානය තුළ හොඳට සිහිය පිහිටල තමා තුළ සති සම්බොජ්ජංගේ උපදින. ඒක ඉපදුනාට පස්සේ යා හොදට සිහියෙන් දකිනවා අත්තිමේ අජ්ජත්තං සති සම්බොජ්ජංගෝති පජානාති. මා තුළ ආධ්‍යාත්මිකව පිහිටපු සති සම්බොජ්ජන්ගේ සිහිය මා තුළ දැම් බොජ්ජංග ධර්මයක් හැටියට පිහිටල තියෙනවා කියලා තේරුම් ගන්න. ඊළඟට අසන්තංවා අජ්ජත්තං සති සම්බොජ්ජංග නත්තිමේ අජ්ජත්තං සති සම්බොජ්ජංගෝති පජාන. තමා තුළ සති සම්බොජ්ජන්ගේ තාම හොඳට පිහිටල නැත්නම් මා තුළ තාම සති සම්බොජ්ජන්ගේ පිහිටල නෑ කියලා ඒකත් තේරුම් ගන්න. ඊළඟට යථාච අනුපන්නස්ස සති සම්බොජ්ජංගස් උප්පාදෝ හෝති තංච පජානාති. නූපන්නා වූ සති සම්බොජ්ජන්ගේ තමා තුළ උපදිනවද. ඒකත් තේරුම් ගන්න. යන තමා තුළ ඉපදිලා තිබ්බේ නැති දෙයක් තමන් භාවනා කරගෙන යනකොට තමා තුළ පහළ වෙලා උපදින්න පටන් ගන්න. සති සම්බොජ්ජංග. ඒකත් තේරුම් ගන්න. යථාච උපන්නස්ස සති සම්බොජ්ජංගස්ස උපන්නා වූ සති සම්බොජ්ජන්ගේ එකැන් තමාතුළ දැන් හටගෙන තියෙන සති සම්බොජ්ජන්ගේ භාවනාය පාරිපූරී හෝති භාවනාවසින් පරිපූර්ණත්වයට පත්වෙනවාද. තංච පජානාති. එයා ඒකත් හොඳින් තේරුම් ගන්න. එතකොට අන්නේ විදිහට එයා ධර්මාවබෝධය අංගයක් හැටියට සති සම්බොජ්ජන්ගේ වඩ. එතකොට ඊළඟට ඒ විදිහටම සන්තං වාජ්ජත්තං ධම්ම විචේ සම්බොජ්ජංග
අත්තිමේ අජ්ජත්තන් ධම්ම විජයේ සම්බුද්ධංගෝති පජානාති. තමා තුළ ධම්ම විජයේ සම්බෝජ්ජන්ගේ උපදිනවා. ඒ හටගෙන තියෙනවනම් තමා තුළ ඉපදිලා තියෙනවනම් මා තුළ දැන් ධම්ම විජයේ ධර්මය නුවනින් විමසීම බොජ්ජංගයක් හැටියට නිවන්න අවබෝධය අංගයක් හැටියට මා තුළ වැඩෙනවා මා තුළ තියෙනවා පවතිනවා කියලා හොඳට පජානාති නුවනින් දැනගන්න. ඒ වගේම අසන්තංවා අජ්ජත්තං ධම්ම විජයේ සම්බෝජ්ජංගං නත්ති මේ අජ්ජත්තං ධම්ම විජයේ සම්බෝජ්ජංගෝති පජාන. තමා තුළ ඉපදිලා නැත්නං මා තුළ ඉපදිලා නෑ කියලා තමා තුළ ඒ පිහිට තාම බොජ්ජංගයක් හැටියට මා තුළ මේ විමසීම බොජ්ජංගයක් හැටියට වැඩිල නෑ කියලා ඒකත් තේරුම් ගන්න. ඊළඟට යථාච අනුපන්නස්ස ධම්ම විජයේ සම්බෝජ්ජංගස්ස උප්පාදෝ හෝති නූපන්නාව ධම්ම විජයේ සම්බෝජ්ජන්ගේ තමා තුළ උපදිනවද තංච පජානාති ඒකත් තේරුම් ගන්න. ඊළඟට යථාච උපන්නස්ස ධම්ම විජයේ සම්බෝජ්ජංගස්ස භාවනාය පාරිපූරී හෝති. තමා තුළ හටගත්තාව දැන් මතු වෙලා තියෙන. තමා තුළ හටගත්ත ධම්ම විජය ගැන ධර්මාවබෝධය පිණිස යෝනිසෝ මනසිකාරය නුවනින් විමසීම බොජ්ජංගයක් හැටියට දැන් භාවනාය පාරිපූරී හෝති. එක භාවනාවසයෙන් පරිපූර්ණ වෙමින් වැඩෙනවා කියලා තංච පජානාති. ඒකත් තමා තුළින්ම තේරුම් ගන්න. එතකොට ඔය විදිහට එකින් එක සති ධම්ම විජය විරිය ප්‍රීති පස්සද්දි සමාධි උපෙක්ඛා කියන බොජ්ජංග ධර්ම 7 ගැනම ඔය විදිහට බුදු හාමුදුරුවෝ පෙන්නන. තමා තුළ හටගන්නවා හටගෙන තියෙනවා කියලා නුවනින් දැනගන්නවා. ඒක හටගෙන නැත්නම් බොජ්ජංග ධර්ම මා තුළ තාම ඉපදිලා නෑ කියලා එක තේරුම් ගන්නවා. නූපන් බොජ්ජංග ධර්මයක් උපදිනවනම් ඒක දැන් ඉපදුනා කියලා තේරුම් ගන්නවා. හටගත්තාව බොජ්ජංග ධර්ම භාවනා වසයෙන් පරිපූර්ණත්වයට පත්වෙනවා නම් ඒකත් හොඳට තේරුම් ගන්න. ඒක ඇන්නේ තමා තුළ වැඩෙන බොජ්ජංග ධර්ම හොඳට සිහියෙන් නුවනින් අවබෝධය අංගයක් හැටියට යා දකිනවා. මේ විදියට දකින කෙනා ඉති අජ්ජත්තංවා ධම්මේසු ධම්මානු පස්සේ විහරති. එයා ධර්මය තුළ ධම්මානු පස්සනාවෙන් වාසය කරනවා. සතර සතිපට්ඨානෙ ධම්මානු පස්සනාවෙන් වාසය කරන. ඒ වාසය කරන ගමන් මෙයා මෙනෙහි කරනවා බහිද්ධාවා ධම්මේසු ධම්මානු පස්සේ විහරති. එතකොට මා විතරන්නේ මේ බාහිර කෙනෙක් මේ ධර්ම මාර්ගයේ මේ විදිහටම වඩනවද. ඒ අය තුළ වැඩෙන්නෙත් මේ සුරූපයෙන්ම තමයි කියලා බාහිර අය තුළ බොජ්ජංග වැඩෙන ආකාරයත් මේ සුරූපයෙන්මයි කියලා යා ඒකත් තේරුම් ගන්න. අජ්ජත්ත බහිද්ධාවා ධම්මේසු ධම්මානු පස්සේ විහරති. තමා තුළත් බාහිර අය තුළත් මේ ධම්මානු පස්සනාව වැඩෙන්නේ මේ සුරූපයෙන්ම තමයි කියලා යා ඒකත් තේරුම් ගන්න. එහෙම තේරුම් ගන්නවා වගේ මෙයා ඒ බොජ්ජංග ධර්ම තුළත් සමුදේ ධම්මානු පස්සීවා ධම්මේසු විහරති. ඒකෙත් හට ගැනීම දකිමින් ධම්මානු පස්සනාවෙන් වාසය කරනවා. වය ධම්මානු පස්සීවා ධම්මේසු විහරති. ඒ බොජ්ජංග ධර්ම තුළත් නැතිවීම හේතු නිසාමයි මේ හටගන්නෙත්. බොජ්ජංග ධර්ම උපදින්නෙත් හේතු නිසා. ඒ හටගන්නා වූ සමුදය දකිමින් හේතු දකිමින් වාසය කරනවා වගේම ඒ බොජ්ජංග ධර්ම නැතිවෙන්නා වූ හේතුත් දකිමින් වාසය කරන. සමුදේ වය කියන හට ගැනීම නැතිවීම දෙකම දකිමින් වාසය කරන. ඊළඟට එයා සමුදේ වය ධම්මානු පස්සීවා ධම්මේසු විහරති. හට ගැනීමත් නැතිවීමත් දෙකම දකින. එහෙනම් මොකක් දේ දකින්නේ. ඒ තමයි අනිත්‍ය. ඒ බොජ්ජංග ධර්මයන් තුළ පවා අනිත්‍ය දකිමින් අවබෝධය අංගයක් හැටියට ඒක පවත්වන. අත්ති ධම්මාතිවා පනස්ස සති පච්චු පට්ටිතා හෝති. එතකොට එයා ඒ විදිහට වඩන්නකොට එයා තුළ සතර සතිපට්ඨානය තුළ පිහිටපු සිහිය සතිය තවදුරටත් අවබෝධය මංගයක් හැටියට ඒ සිහිය නැඹුරු වෙලා වර්ධනය වෙනවා. යාවදේව ඥානමත්තා එයා තුළ ඥානය ප්‍රඥාව අවබෝධය පිණිසම නැඹුරු වෙලා වැඩෙන. පතිස්සති මත්තාය ඒ සිහිය නිවන් අවබෝධය අංගයක් හැටියට වැඩෙන. අනිස්සිතෝච විහරති. නචකින්චි ලෝකයේ උපාදියති. ඒවම්පිකෝ භික්කවේ බික්කු ධම්මේසු ධම්මානු පස්සී විහරති. අන්න බුදුරජාණන් වහන්සේ වදලයා කිසිම දේකට නොවැලී නොගැටි මේ සියල්ලෙන්ම නිදහස් වෙලා ධර්මානු පස්සනාව තුළ අවබෝධය පිණිසයා හිත වඩාගන්න.
එතකොට ඔන්න ඔය විදිහට තමයි සතර සතිපට්ඨානයේ ධම්මානුපස්සනා කොටස බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. ඉතින් මේකේ පාළි ඒ ගොඩක් කොටස් මං ටිකක් සාරාංශ කරලා ඔබට කිව්වේ අවසාන ටික. ඉතින් ඔබට තේරුම් ගන්න පුළුවන් මේ ධම්මානුපස්සනාව වැඩෙන ආකාරය. ඉතින් ඒ නිසා හැබැයි ධම්මානුපස්සනාව මේ පටන් ගන්නකොට මේ භාවනා කරන්න පටන් ගත්ත තැන ඉඳන් බොජ්ජංග වැඩෙනව නෙමෙයි. ඒක ධර්මයේ බොහොම ලස්සන දේශනාවක් තියෙනවා. මේක තියෙන බොජ්ජංග සංයුත්තේ. එතනදී බුදුරජාණන් වහන්සේ පෙන්නනවා යම් කෙනෙක් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ත්‍රිවිධ සංයෝජන ප්‍රහාණය වුණාද එතන ඉඳන් එයා ඉතිරි සංයෝජන ප්‍රහාණය වීම පිණිස බොජ්ජංග ධර්ම වඩනවා කියලා. කියන්නේ මේ යමෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැසගත්තද සෝවාන් ඵලයට පත් වුණාද චතුරාර්ය සත්‍යයේ සත්‍ය ඥානෙ ඇති කරගත්තද එයා එතනින් එහාට බොජ්ජංග ධර්ම හැටියට කලින් කෙනෙකුට සිහිය ධම්මවිචය වීරිය ප්‍රීති පස්සද්ධිය ඒවා තියෙනවා තමයි. ඒවා එක එක මට්ටමින් තියෙනවා. හැබැයි ඒවා බොජ්ජංග හැටියට වැඩෙන්න පටන් ගන්නේ සෝවාන් මට්ටමින් එහාට. එතනින් එහා තියෙනවා. දැන් අපි ගමු සතර සතිපට්ඨානෙ පිහිටපු 100ක් තියෙන. හැබැයි ඒක බොජ්ජංගයක් හැටියට තාම වැඩිලා නැහැ. කෙනෙක් තුළ යෝනිසෝ මනසිකාරි ධර්මාවබෝධය පිණිස අනිත්‍ය මනසිකාරි යෝනිසෝ මනසිකාරි තියෙනවා. ධම්මවිචය තියෙනවා. හැබැයි තාම බොජ්ජංගයක් හැටියට බලවත්ව වැඩෙන්න ආරම්භ වෙලා නැහැ. කෙනෙක් තුළ වීරිය තියෙනවා. සෝවාන් වෙන්නත් වීරියක් තියෙන්න එපා. සිල් රකින්නත් වීරියක් තියෙන්න ඕනේ. හැම දෙයකටම කුසල් වඩන්න වීරියක් අවශ්‍යයි. හැබැයි මේ වීරිය තාම බොජ්ජංගයක් හැටියට නිවන අරමුණු කරගෙන වැඩෙන්න බලවත් වෙලා නැහැ. එතකොට මේ කියන සති ධම්මවිචය විරිය ප්‍රීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියන මේ අංග දැන් අපි ගමු භාවනා කළ ධ්‍යාන වඩපු කෙනෙක් ඉන්න පුළුවන්. බුද්ධ ශාසනයෙන් පරිබාහිර ධ්‍යාන ඉහළට උපදවා ගත්ත කෙනෙක් ඉන්න පුළුවන්. අරූප ධ්‍යාන වලටම හතරවෙනි ධ්‍යානෙටම හිත වඩා ගත්ත කෙනෙක් ඉන්න පුළුවන්. එතකොට එයාට සමාධියක් තියෙනවා. හැබැයි ඒක බොජ්ජංගයක් හැටියට වැඩෙන එකක් නෙමෙයි. එයා සමාධියට ඇලුම් කරනවා ආස කරනවා සමාධිය උපාදාන කරගෙන ඒ සමාධිය තුල ඉන්නවා. ඒක බොජ්ජංගයක් වෙලා නැහැ. එතකොට මේ කියන අංග බෝධි අංග හැටියට බොජ්ජංග හැටියට වැඩෙන්නේ අවබෝධයේ තුලයි. ධර්මාවබෝධයේ පිණිසමයි මේ බෝධි අංග වැඩිගෙන යනවා කියන්නේ ඒකේ කෙලවර උතුම් අරහත්ත්වයට පත්වීම. සියලු කෙලෙසුන්ගෙන් මිදලා නිවන කරා යාම. ඉතින් ඒ පිණිස වැදගත් වෙන ඊටාම වටිනා ගාම්භීර ධර්ම දේශනාවක් තමයි ඔබට සරලව ඔබට තේරුම් ගන්න පුළුවන් ආකාරයට සරල කරමින් අද අපි ඔබට කියලා දුන්නේ. ඉතින් මේ දේශනා පෙළ ඊටාම වැදගත්. සතර සතිපට්ඨානයේ ඊටාම පිළිවෙලකට කොටසින් කොටස අපි ඔබට කියමින් මේ සිදු කරපු ධර්ම දේශනා පෙළ. ඉතින් ඔබ ඔබේ ජීවිතයේ තුල ටික ටික හරි පියවරෙන් පියවර ධර්මාවබෝධයේ පැත්තට පියවරෙන් පියවර හරි ඉදිරියට යන්න උත්සාහයක් ගන්න. අන්න එතකොටයි ඔබ බුද්ධ ශාසනය තුල සාර්ථක කෙනෙක් බවට පත් වෙන්නේ. අපිට වටිනා මනුස්ස ජීවිතයක් ලැබුණා. දුර්ලභ බුද්ධ ශාසනයක් ලැබුණා. ෂණ සම්පත්තිය ලැබුණා. ඒ ධර්මය අහන්න ලැබෙනවා. කල්යාණ මිත්‍ර සේවනයේ ලැබෙනවා. බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාල අවුරුදු 2500 ගාණක් ගියත් අදටත් ඒ පිරිසිදු ධර්මය තාම තියෙනවා. හැබැයි විකෘති වේගෙන ගියේවත් තියෙනවා. හැබැයි පිරිසිදු ධර්මයක් ඒ අතර තියෙනවා. හරියට පිරිසිදු රත්තරන් තියෙන අතරින්ම ව්‍යාජ වර්ගත් ඒ විදිහටම ලෝකේ තියෙනවා වගේ ධර්මයේ ස්වරූපෙන් අධර්මයක් තියෙනවා. හැබැයි හරියට රත්තරන් ගැන දන්න කෙනා අරවට රැවටෙන්නේ නැතුව රත්තරන් අඳුන ගන්න දන්න මිනිස්සු ඕන තරම් ඉන්නවා. එතකොට හොඳ දක්ෂ රත්තරන් ගැන දන්න කෙනෙක් කවදාවත් ව්‍යාජ වර්ග වලට රැවටෙන්නේ නැහැ. ඒ වගේ බුදුහාමුදුරුවෝ පෙන්වනවා මහණෙනි මේ ධර්මයේ ගැන හොඳින් දන්න ධර්මයට ගරු කරන ධර්මයේ ඉගෙනගත් ශ්‍රාවකයා මිත්‍යා දෘෂ්ටියට අහු වෙන්නේ නැහැ. එයා දන්නව අහනකොට මේ ධර්මයේ නෙමෙයි මේ බුද්ධ වචනයක් නෙමෙයි කියලා. ඒ නිසා නිවැරදි ධර්මය හඳුනාගෙන ඒ ධර්මයේ තුල අප්‍රමාදීව ධර්මාවබෝධයේ පිණිස මහන්සි ගන්න. ඒ පිණිස ඔබ හැම දිනාට මේ ධර්මානුශාසනාව ආශිර්වාදයක්ම වේවා පාරමිතාවක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් උතුම් ධර්මාවබෝධයේ පිණිසම මේ ධර්මානුශාසනාව උතුම් ආශිර්වාදයක්ම වේවා 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 කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං
ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දෙනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.